ध्वनि लाक्षणिक ध्वनि लाक्षणिक characteristic of sound යටතේ අපි යන්න එපා මේ ටික යන්න එපා තාරතා පිච් එක හඬේ සැර loudness අනික ध्वनि गुणे quality of sounds ගැන කතා කරමු. අපේ මේ පාඩමේ තවත් ध्वनिය ගැන තියෙන විශේෂ කොටසක් ध्वनि लाक्षणिक characteristic of sound ස්පෙලිං පොඩ්ඩක් බලන්න එහාට මෙහාටලා ඇති. තාර්තාව pitch බක් වලට වට එහාට රියල් වැඩසන් වලයි pitch එක මදි කියලා pitch එක. හඬේ සර loudness ඔබ දන්නේ loud speaker හඬේ සර වැඩි කරන එක කියලා. ඊළඟට ध्वनि ගුණය quality of sounds. මම ගැන කතා කරද්දී මම කීවා අර පින්නපු වීඩියෝ දර්ශනවල එහෙම මේ සමහර ඒවාට මාධ්‍ය වැදගත් නැහැ. ඒක සිංහලද ඉංග්‍රීසිද වැදගත් නැහැ. ළමයට තේරෙනවා ඒ රූප දැක්කහම. රූප දැක්කහම තේරෙනවා. සමහර ඒවා තියෙනවා රූපේ විතරක් නෙමෙයි ඒ සද්දේ පවා තේරුමක් ඕනේ නැහැ. ඇඟට වදිනවා නම් ෆිල් එකට ඇති. ඒක මේ තේරුමක් සමහරකට ඔකට්ටි අහන සිංහල සින්දු පවා අමරදේව මහත්තයාගේ සින්දුවේ සමහර මෙලෝ තේරුමක් දන්නේ නැහැ. අනේ මම දන්නෙත් නැහැ. හැබැයි අපිට ඒක හරි නිකන් ඉන්නකොට කියන්න හරි හිතෙනවා. හරිද? ඒකින්ද සංගීතය අර විශ්ව භාෂාවක් කියන්නේ. දැන් මම සංගීතය ගැන මෙලෝඩියක් දන්නේ නැහැ. මොකද 6 පන්තියේදී තෝරගන්න ගිහලා මට සින්දුවක් කියන්න කිව්වා. කීවා විතරයි කෙලින්ම සංගීත කාමරයෙන් මං එළියේ. ඊට පස්සේ මං චිත්‍ර හන්ද ඒව තමයි කරේ. ඒකින්ද ඒ සෞන්දර්යයේදී සින්දු ගන්න නැති වුණාට පස්සේ මම කවි ලියවා. හරිද? ඒව කරා. සංගීතය ගැන මට සරිගම පදලිස කියලා තියෙන ඉතරයි දන්නේ. ඩෝ රේ මි පා සෝලා ඒ වගේ තමයි දන්නේ මම. ඒ හින්දා මේ කතාව විද්‍යාව සම්බන්ධ මම දන්න දේ කියනවා මිසක් මේ ලොකු එහෙම දෙයක් නෑ නේ. හරිද? නිව්ටන් පවා කියන්නේ විද්‍යාව කියන්නේ මහා සාගරයක් නම් ඒකේ වැලිකැටේ තියෙන වැලිකැටයක් තරම්වත් එයා දන්නේ නැහැ කියලා. වැලිකැටයක් බලමින් ඉන්නවායි කියන කතාවක් කියනවා. ඉතින් මහා විද්‍යාඥයා එහෙම කියද්දී අපට එදුරු කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. එයා මහා සාගරයේ විද්‍යාවට මෙයා කළා වෙර වැලිකැටයක් ගැන එයා කරනකොට අපිට කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මේ දන්නවා කියලා නෙමෙයි තියෙන්නේ. දන්නේ නැහැ කියලා දැන ගැනීම තමයි වැදගත්. අපි ඉගෙන ගන්න ඕන හැමදාම ඒ වගේ යමක් දන්නවා නම් ඒක කියලා දෙන්න ඕනේ කාට හරි. ඉතින් මේ වගේ හරි වැරදි ඕන කෙනෙකුට විචනය කරන්න පුළුවන්. ඉතින් මේ ද්වේණි ලාක්ෂණික යටතේ මේ කතාව කතා කරන්න තියෙනවා පොඩ්ඩක්. ඒක පාඩමෙන් පොඩ්ඩක් පිට ගියාට මේ දවස්වල කට්ටිය දැන් මාස ගණන් ගෙදර ඉන්නවා. ඉතින් ගෙදර ඉඳද්දී සමහර අයට ශ්‍රී ලංකාවට කරන්න යන්න විදිහක් නැහැ. හුඟක් වෙලාවට ගේ ඇතුළේමයි ඉන්නේ. ඔකට කරන්නේම අන්තර්ජාලයක සින්දු බලනවා එක එක දේවල් කරනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි අපගේ Zoom පන්තියට දෙපාරක් විවිධ තාක්ෂණික ක්‍රම යොදාගෙන පහර දුන්නා. මැද්දෙන් පැනලා අසභ්‍ය දේවල් කීවා. ඒක කියන්නත් යම් කිසි දැනුමක් තියෙන්න ඕන. මගේ WhatsApp එක හැක් කරලා මං විදිහට කතා කරලා තියෙනවා. දෙමාපියන්ට මං වගේ මැසේජ් යවනවා. ඉතින් යම් හැකියාවක්. ඒ අන්තර්ජාලයේ සැරිසරලා කරන දේවල්. හින්දා එහෙම අර ඕන් නැති වැඩක් කරන මිනිස්සු ඉන්නවා. පළදායි දේවල් කරපුවා ඉන්නවා. සමහර මේ තව ලොකු වයසක් නැති වුණාට යම් යම් channel හදලා ඔය කොමඩි වැඩසටහන් ඊයේත් මම දැක්කා කරේක එක එක කට්ටිය අනුකරණය කරලා කරනවා. ඉතින් යම් යම් දේවල්
කරනවා. විනෝදාංශයට පුළුවන්. සමහර විට එකකින් ආදායමක් උපයන්න පුළුවන්. ඉතින් පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් නම් ඒ වගේ එකක් කරනවා අයහපතක් නැතුව. පන්ති වලට පැනලා බාධා කරන එක. ඊට පස්සේ ඔය දුප්පත් මිනිහෙක් පිළිකාවකට හෝ වග්ගඩුවකට ආධාරයක් ඉල්ලපුවාම එයාගේ විස්තරාන් උගේ බැංකු ගිණුම ඒ පුද්ගලයාගේ සුද්ධ කරනවා. එක්ක හොරසල්ලි අච්චු ගහනවා. අන්තිමට પરම්පරාවත් එක්ක ඉවරයි. දැන් තාක්ෂණේ වැරදි පැත්ත භාවිතා කරලා විනාශ වෙන්න එපා. මේ කාලේට කරන්න පුළුවන් හොඳ වැඩක් තියෙනවා. ඉතින් ඒ ගැන කියන්න පෙර ඉතින් මේක මම අද උදේ හදිස්සියට විනාඩි 5ක් ටක් ගාලා ඩවුන්ලෝඩ් කරලා දාගත්තු එකක් මේක. ඒක හල දැන් නැත අද දුරේ අප රංගහල දැන් ඇත අද අඳුරේ. Hello friends. අපි දෙදෙනා පෙම්පිලි සඳරේ. This song was originally sung by Mr. Vijayaratna Varakagoda. අන්න බලන් කුමරිය මනමේ. We are eternally grateful to him. තනි වී ඇත හිමගිරි අරණේ. රංගහල දැන් ඇත අඩ අඳුරේ. අපි දෙදෙනා පෙම්පිලි සඳරේ. අන්න බලන් කුමරිය මනමේ. තනි වී ඇත හිමගිරි අරණේ. සීල පනසලයි බින්දු බිඹට වැටේ විමුතු මැණි මගේ පිනේ විසඳ කට්ටියන්ට ඇහෙන්න ඇති. දැන් මම දන්නේ කවුරුත් දන්නවා ඔකට හැමදාම YouTube එකේ ඉන්න හින්දා මේ මැනිකි කියලා සින්දුවක් අද ඉන්දියාව පුරා ප්‍රචලිත වෙලා තියෙන කතාව. ඒක අපි ඉස්සල්ලාම ඒ දෙවනුව කියපු එක්කෙනාටයි මුල් නිර්මාතෘවරුන්ටයි හැම සින්දුවකම කෘතඥ වෙනවා. ආඩම්බරයි ලංකාව ගැන. මොන වුණත් දැන් ඒක ශ්‍රී ලාංකික සින්දුවක්, සිංහල සින්දුවක්. සිංහල සින්දුවක් ඉන්දියන් පුරවැසියෝ පවා කියන එක අපිට ආඩම්බරයක්. ඒ හින්දා ඒ සෑම කෙනාටම කියන්නේ ඒ ගීත වලට දායක වුණ මුල් අයට හැමයට අපිත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ සම්බන්ධ කාරණා කීපයක් ඔබ දැනගත යුතුයි. මොකද ඔබටත් අනාගතේ එහෙම දැනකට යන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ඉස්සර අපේ කාලේ ඔකට දෙමාපියන් කාලේ වගේ තාක්ෂණයක් තිබ්බේ නැහැ. හරි? ඔය වගේ තාක්ෂණයක් තිබ්බේ නැහැ. අද YouTube එකට ඕන කෙනෙකුට අද වක් කට්ටිය channel ආරම්භ කරලා
යම් යම් මේවල් දානවා. හරිද? ඒක. ඔබ ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් YouTube එකක් හදාගන්න එක. අනික එක ලංකාවේ කොච්චර ගීත තියෙනවා. හැබැයි මේ ගීතය views ගානක් දැන් මිලියන 40ක්ද පොදු විශාල ගානක්. හරි යම් වැරදි ඇති මම කතාවේදී අහගන්න වැඩි වුණා. දැන් ඒකේ ඔරිජිනල් සෝන් එක කියන්නේ අර මුල් සින්දුව කියපු කෙනා එච්චර ආවේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන් මේ ගායිකාවගේ දක්ෂතාවයත් අපි අගය කරන්න ඕනේ. හැම කෙනාටම කියවට හරියන්නේ නැහැ. ඒ වගේ අලුත් ට්‍රෙන්ඩ් එකක් ප්‍රවණතාවක් කියන්නේ තියෙනවා. මොකද්ද? කලින් කියපු සින්දු නාටක මිනිස්සුන්ට අමතක වෙලා සින්දු සමහර ගායකයෝ කියනවා. සමහර අවසර ඇතුව කියනවා, සමහර අවසර නැතුවද මම දන්නේ නැහැ. දැන් මම දන්න තරමින් ඔය සංගීත් මහතා කියපු සින්දුවට නඩු දැම්මා. නඩු දාලා වන්දිත් ගත්තා. එයා සමහර ලැජ්ජ වෙනවත් ඇති. මම දකින්නේ කවුරු හේලාව තමන්ගේ දේවල් ජනප්‍රිය කරනවා නම් හරි වැදගත්. දැන් මගේ පේම පවා වීඩියෝ ඔය විද්‍යා පාඩම් ටික කවුරු බැලුවට මට ප්‍රශ්නයක් නැහැ. මම මේක මේ වවාගෙන කන්න පන්ති කරන එක නෙමෙයි. ඉතින් මොනවා වුණත් ඒ ගායිකාව හොඳට ඉහළ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. උපාධි 2-3ක් ගත්ත මම කොමර්ස් ශාස්ත්‍රයේ උපාධි ගත්ත ළමයි. හරිද? ඒකින්ද මේ නිකම්ම මේ ඕලිවල් පේල් වල සින්දු කියපු කට්ටිය නෙමෙයි. ඔය ඉන්න ඔක්කොම කට්ටිය සංගීත ගැන අවබෝධයක් තිබිලා කරපු කට්ටිය වාතියලා වාතිය සන්තෝෂ් ඒ වගේ බක් කට්ටිය ඉන්නවා. අපිට ආඩම්බරයක් ඒ කට්ටිය ගැන. හරිද? ඒක නිසා ඔබත් මේ පැත්තකට යනකොට එකක් ඒ විෂය ඉගෙන ගන්න. විෂය දන්නේ නැතුව කරන්න බෑ. අනිත් එක තමයි ඒකට දැන් ඉන්දියාව පැත්තේ වෙනකොට අපි මම දන්නේ අවසර අරන් මොකද්ද කියලා අමිතාබ් බච්චන්ගේ ෆිල්ම් එකක කැලලක් එහෙම දාපුවා කට්ටිය බලනවා. ඒකට ගැළපෙන විදිහට වීඩියෝ එඩිට් කරලා තියෙනවා. ඒකට තමයි ඒක යන්නේ. ඒ වගේම ඒ ජනප්‍රිය කට්ටිය අර අශෝකට ඉන්න ඒ නළුවා එහෙම ඒවා කියනකොට ඒක කියවෙනවා. දැන් අපේ ළමයිනුත් ඒ අරගෙන මම දැක්කා මගේ පන්තියේ ළමයිනුත් ඒක වීඩියෝ එකක් කරලා තියෙනවා. හරිද? ඉතින් සමහරට ඕක සිංහලෙන්වත් තේරෙන්නේ නැහැ නේ රුවනාරී කිය ඒවා තේරෙන්නේ නැහැ. ඒ සිංහල අපිට තේරෙන්නේ නැති කොට මට තේරෙන්නේ නැහැ. ඉන්දියාවට මෙලෝ එකක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ගීතය කියන එක තේරලාම නෙමෙයි නෝක් කරන්නේ. ඇඟට දැනෙන්න ඕනේ. හරිද? නැත්තම් මේ දැන් අර මම දැම්ම නන්දාමාලි මහත්මිය සින්දු එහෙම මාර පට්ට අර්ථයක් තියෙන එක වගේ. සමහරව තේරෙනවත් එක්ක. නමුත් ඒ තරම් වැඩි ජනතාව අතරට යන්නේ එක්ක යවන්න උත්සාහ කරන්නේ පොඩි මාකටින් එකක් නැහැ. ඔන්න මට තව ඒවල තියෙන જાති මට තව ගොඩාක් සින්දු මතක් වුණා. සඳ කුමාරිකගේ අර කලින් සින්දුව මම දාන්න හදනකොට ඒක පොඩ්ඩක් YouTube එකෙන් දෙන්නේ නැහැ දාන්න මොකක් හරියක් වුණා. කලින් කියපු එක්කේනා චන්දන විරාජ් මහත්තයා. එහෙනම් කට්ටිය අවසර දීලා හරි මොකක් හරි. ඉතින් ඒක හොඳයි අලුත් පරපුරට ඒවා කරන්න දෙන්න ඕනේ. තමන්ගේ දරුවෝ අය කට්ටිය එයාට දෙන්න ඕනේ. තමන්ගේ ළමයෙක් නැත්තම් අනික් අයට දෙන්න ඕනේ. දැන් ජෝතිපාල මහතාගේ සින්දු මේ දීලා නෙමෙයි අරන් කියනවා. දැන් මේ දවස්වල නාඩගම් කාලයකේ මේ සරා හරිද? ඒවා කියලා මම හිතන ආයෙත් අහන්න හිතෙනවා. ජෝතිපාල මහතාගේ සින්දු. ඒ නිසා සමහරවිට ඒ ගායකයාට වඩා අපි අර අලුතින් එන කට්ටියගේ දාපු වෙනස්කම් නිසා මොකද වෙන්නේ? අහන්න රසිකත්වය කැමති වෙනවා. ඉතින් ඒ බුද්ධිමය දේපොළ ඒ වගේනත් ඒක හිතන්න ඕනේ. හරි බුද්ධිමය දේපොළ කියලා හිතලා ඒ වගේ අවසර අරන් ඒක කරොත් තමයි හරි. එහෙම නැතුව හොරන් ගත්තොත් වැරදි. ඉතින් සමහර අය ජනප්‍රිය වුණාන් පස්සෙත් මම හිතන්නේ අර කියපු කෙනාගේ පෞද්ගලික ජීවිත වෙලා මඩ ගහන කතා තියෙනවා. ඉතින් ඒවා නෙමෙයි වන්න මේ ලස්සන මාත්‍ය කීපතාවක්ම දෙමළ භාෂාවෙන් හින්දි භාෂාවෙන් ඇහුවා. ඊට අපේ පන්තියේ ළමයි වල තිබ්බා එක කියලා. මැනිකේ ඒක හොඳයි. ඉතින් පිටරට මිනිස්සු එතකොට කියනකොට අපිට ආඩම්බරයක් අපේ සිංහල වචන ටික. ඉතින් ඔබටත් මම කියන්නේ ජාත්‍යන්තරේ ඒකම කරන්න ඕනේ නෑ. කට්ටියත් මේ සින්දුවක් කරන්න නැතුව තව වීඩියෝ වෙනස් කරලා වෙන දේවල් කරන්න පුළුවන්. දැන්ටමත් මගේ පන්තියේ ළමයි සමහර ළමයි ඒවා කරලා මට එවලා තියෙනවා. මේ අන්න ඒ වාගේ වැදගත් දේවල් නීතිය ගැන හිතන්න අන්න අයට අපහාස නොවෙන්න දේවල් කරොත් එහෙම අතන ඔබටත් ලංකාවේ තියෙන තත්ත්වය අරගෙන තව අන්තර්ජාලය හරහා යන්න පුළුවන්. ඒ අතීතයේ තව හොඳ ගීත ඇත්ත වශයෙන්ම තියෙනවා. තේරුමක් තියෙන ගීත ඒවත් අපිට පුළුවන්. ඒ යෝෂානිය කවුරු හරි මේ වගේම තවත් කට්ටියට පුළුවන්.
මට ඊයේ දැක්ක මොකක් හරි එකක් ඔය GT හරි මොන හරි එකකින් එයාත් ඔය සාටකයක් දාගෙන ලස්සනට වැඩේ කරනවා. හරිද? මිනිස්සුන්ට උපහාසයක් හරිද? එන්න හිනාවක් එන්න අපහාස නොවි යමක් කරන්න. අර වාගේ මේ අන් අයට අන්තර්ජාලය හරහා හිරිහැර නොවෙන්න දේවල් කරන්න පුළුවන්. මේ ප්‍රථමයෙන්ම මම ගත්තේ අපේ ඒ ගෞරවය ඒ සින්දු කියන අයට ඒ ලෝකයට අපේ භාෂාව අපේකම අරන් යන්න කරපු එකට ස්තුති කරන්න එක. අනික මේ පන්තියේ ඉගෙන ගන්න ඔබ මේ දෙවෙනි ලාක්ෂණික යටතේ මේ පිච් එක හඬේ සැර දෙවෙනි ගුණය හරිද? ඒවා ගැන දැන් අපි කතා කරන්න යනකොට වැදගත් වෙනවා කොහොමද ගෑනු කටහඬ පිරිමි කටහඬ වෙන් කරගන්නේ. ශබ්ද අඩු වැඩිව වෙන් කරගන්න. ඒ වගේම අර ගීතේ පවා කලින් මම හිතන්නේ එයා කෑගල්ලෙක් කෙනෙක්. එයා කියපු සින්දුවට වඩා මෙයා කියන සින්දුවේ අපිට නිකන් මොකද්ද අමුතු ගතියක් ආවා. එතකොට පිරිමි කටහඬේ පිච් එක අඩුයි, ගෑනුන් කටහඬේ පිච් එක වැඩි. ඒක ගායිකාවන්ගේ තවත් වෙනස්. ඔය ඇන්ජලින් මහත්මියගේ ලතා වල්පොල චන්ද්‍රලේඛා මහත්මියගේ හොඳ හයි පිච් එකක් දකින්නවා. හරිද? මම සංගීත දැනගෙන නෙමෙයි කියන්නේ. ඒක අපට වදිනවා. එතකොට පිරිමි එකක් ගෑනුයි කියවම පස්සේ මෙයාගේ තියෙන වෙනම පිච් එකක්. අපිට ඒක වින් කර හඳුනා ගන්න පුළුවන් දැන් ලංකාවේ අර අයිඩල් එකක් වෙලා. හරිද? කලින් දැන් මම හිතා වෙලෙන් දැන්නේ ගොඩක් ගන්න බැරි කලින් නම් ප්‍රීමා පුතු මේක හිටියානේ. ඉතින් අන්න ඒක නිසා ඔබත් ඒ වගේ ඒ කට්ටියන්ගෙන් ඉගෙන ගන්න. ඒ කට්ටිය වගේ හොඳ ඉහළ ශේෂ්ත්‍රයකට ඔය බාතියලා ඒක කොම කට්ටිය හොඳට ඉගෙන ගත්ත කට්ටිය. හරිද? ඒ ඔක්කොම සංගීතේ වෙන වෙන ශේෂ්ත්‍ර. දැන් සාරංග පවා මම හිතන්නේ ඔය IT සම්බන්ධ ඩිග්‍රී හිම තියෙන කට්ටිය. ඒ ඉස්සර වාගේ මේ මම අපහාස කරනවා නෙමෙයි. ඉස්සර නිකන් මේ කඩේ පිළේ සින්දු කියලා ඉහළට ගිය තත්ත්වයක් අද කරන්න බෑ. අද මේ ශේෂ්ත්‍රය ගැන, සවුන්ඩ් ඉන්ජිනියරින් ගැන, IT ගැන, කම්පියුටර් ගැන අවබෝධයක් නැතුව යහමරි අමාරුයි. නැත්තම් ඒ යන තැන් වල බොහොම අන්දනවා. මම මේ දවස්වල දැක්ක එකක් අර පාර දිගේ ටෙලිනාට්‍ය සින්දුවක් රෙකෝඩ් කරගන්න ගිහිල්ලා ඒ කට්ටියන්ට මේ ලොකු අපහසුතාවයකට ඇති වුණා. සද්දාමංගල මහත්තයා කියන පාර දිගේ ඔය එයා ලියනවා තව නාටකංකාරයෝ. ඉතින් ඒ වගේ කතා බලපුවහම අපිට තේරෙනවා මේ සමාජයේ යම් දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් දෙනවා. ඒ නිසා ඔය කට්ටියත් මේ කියන්නේ යන්නේ පාඩමට කලින් අලුත් දෙයක් කරන්න, ඒක අන්තර්ජාලයේ මේ දේවල් හුවමාරු කරගන්න, ඒ සම්බන්ධ නීති බලන්න. කරලා අපගේ දේවල් ලෝකයට යවන්න.